to be together in the name of Jesus? ඒක අලංකාරයි යේසුස් වහන්සේගේ නාමයෙන් අපි එකතු වෙලා සිටීම. Are you ready to worship the Lord? ඔබ සූදානම්ද දෙවියන් වහන්සේව නමස්කාර කරන්න? God is waiting to hear, to see and be part of our worship. දෙවියන් වහන්සේ බලා සිටිනවා අපේ නමස්කාරයට එකතු වෙන්න. Do you know God is waiting for you? ඔබ දන්නවද දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් බලා සිටිනවා කියලා? Amen. So let us give him praise, let us give him worship. අපි උන්වහන්සේට නමස්කාර කරමු. අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු දාසන. And let us worship him with all our hearts. අපේ මුළු හදවතින්ම උන්වහන්සේව නමස්කාර කරමු මේ දාසනාද. God is looking to find true worshippers. උන්වහන්සේ සැබෑකමින් නමස්කාර කරනවන් සොයමින් සිටිනවා මේ දාසන. True worshippers that will worship him in spirit and in truth. සැබෑකමින් සහ ආත්මයෙන් නමස්කාර කරනවන් උන්වහන්සේ සොයමින් සිටිනවා. Are you one of them? ඔබ එක්කෙනෙක්ද? We want to be one of them. අපිට ඕන ඔබ එක්කෙනෙක් වන්න. To touch the heart of God. දෙවියන් වහන්සේගේ හදවත ස්පර්ශ කරන්න. To make God rejoice. දෙවියන් වහන්සේව ප්‍රීති කරන්න. And find pleasure in us. And find pleasure. Be pleased with us. අපිත් එක්ක ප්‍රසන්නකමක් ඇති කරගන්න. Amen. Amen. Let us pray. අපි ආඥා කරමු. Heavenly Father, glory be to your name. ස්වර්ගයේ පියාණනි ඔබ වහන්සේගේ නාමයට මහිමය වේවා. You are the great God, the Almighty God. ඔබ වහන්සේ යහපත් වූ සර්ව බලධාරී වූ දෙවියන් වහන්සේයි. You are the one that you can do anything. Nothing is impossible for ඔබ you. වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ ඔගේ ස්වාමීන් වහන්සේ. And Lord, we want to come before you to praise you and worship you. ස්වාමීනි අපිට ඕන ඔබ වහන්සේගේ ඉදිරියේ නමස්කාර කරන්න ප්‍රශංසා කරන්න. To open our hearts to you. අපේ හදවත ඔබ වහන්සේට විවෘත කරන්න. To sing like and worship you like everybody does in heaven now. ස්වර්ගයේ ඔබ වහන්සේට නමස්කාර කරන ආකාරයට අපිට අවශ්‍යයි මේ උදෑසන ඔබ වහන්සේව නමස්කාර කරන්න ස්වාමීනි. You are the God who was, the God who is, and the God who is to come. ඔබ වහන්සේ සිටියා වූ සිටින්නා වූ මත සිටින්නා වූ තනන් වහන්සේයි. So glory be to your name. ඔබ වහන්සේගේ නාමයට මහිමය වේවා. Lead us by your Holy Spirit. ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන අපිට මඟ පෙන්වුව මැනව ස්වාමීනි. We come before you in the name of Jesus. අපි ඔබ වහන්සේගේ ඉදිරියට පැමිණෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. Amen. 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 Glory to God. දෙවියන් වහන්සේට මහිමය වේවා. Let us clap to the Lord. Glory be to your name. ඔබ ස්වාමීන් වහන්සේගේ නාමයට මහිමය වේවා. Thank you, Lord, because although we were your enemies, you sent Jesus to die in our place. ස්තුතියි ස්වාමීනි අපි ඔබ වහන්සේට විරුද්ධව සිටිද්දී ඔබ වහන්සේ යේසුස් වහන්සේ මේ පොළවට එව්ව අපි වෙනුවෙන් මැරෙන පිණිස. To pay for our sins. අපේ පාපයට මිල ගෙවන්න ස්වාමීනි. Thank you because our sins are forgiven. ස්තුතියි ස්වාමීනි අපේ පාපයට ඔබ වහන්සේ කමා කරලා තිබෙන නිසා. Thank you because we can have peace with you. ස්තුතියි ස්වාමීනි අපිට ඔබ වහන්සේ සමාදානය දීලා තිබෙන නිසා. Thank you, Lord, because now we are members of your family. ස්තුතියි ස්වාමීනි අපිව දැන් ඔබ වහන්සේගේ පවුලේ කෙනෙක් කරගෙන තිබෙන නිසා. Thank you that we can come before your throne, the throne of grace, and open our hearts and be sure that we are going to have answers. ස්වාමීනි ඔබ වහන්සේට ස්තුතියි අපිට ඔබ වහන්සේගේ ඉදිරියට ඇවිල්ලා ඔබ වහන්සේට කතා කරන්න ඒ වගේම ඔබ වහන්සේ උත්තර දෙන්න ස්වාමීනි බලා සිටින නිසා ස්තුතිවන්ත වෙනවා. Glory to you, Lord. මහිමය වේවා ස්වාමීනි. We want to declare that nothing is impossible for you. අපිට ඕන ප්‍රකාශ කරන්න ඔබ වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ ස්වාමීන් වහන්සේ. Lord, even if there is no way in our eyes, in the situation we are, you can make a way. අපි සිටින ඒ වාතාවරණයේ අපිට කිසි මාර්ගයක් නොපෙනෙද්දී ස්වාමීනි ඔබ වහන්සේට පුළුවන්කම තිබෙන මාර්ග විවෘත කරන්න. Because you love us and you are the Almighty God. මාත් නිසාද ඔබ වහන්සේ අපිට ප්‍රේම කරන්න වූ සර්ව බලධාරී දෙවියන් වහන්සේ නිසා. Amen, Lord. Amen. Amen. And they're not together. At the
උන්වහන්සේ අපිව සුව කරන්න උතරන් වහන්සේ මිනිස්සු කරන්න බෑ කියලා කියන දේවල් උන්වහන්සේට පුළුවන්කම තියෙනවා කරන්න. He is able to change any situation that seems impossible in the eyes of people. මිනිස්යන්ගේ ඇස් ඉදිරියේ කරන්න බෑ කියලා හිතන ඕනම දෙයක් කරන්න උන්වහන්සේට බලය තිබෙනවා. He is the great God. උන්වහන්සේ යහපත් වූ මහත් වූ දෙවියන් වහන්සේ. He is the living God. උන්වහන්සේ ජීවමාන උතරන් වහන්සේ.
Asking the Lord to send the Holy Spirit, just have expectation to be touched by the Holy Spirit. गायना करने वेलावे ඔබ බලාපොරොත්තු වෙන සිටින්න ඔබ කියන්න ශුද්ධාත්මයන් වහන්සේට ඔබව ස්පර්ශ කරන්න කියලා. Yes.
silence and let your spirit worship the Lord as the Holy Spirit is moving among us. Amen. Let us pray. අපි ආඥා කරමු. Lord Jesus, we thank you because you said, I am coming back again. අපේ ස්වාමී ජේසුස් වහන්සේ අපි වහන්සේට ස්තුතිවන්ත වෙනවා මක්නිසාද වහන්සේ පැවසුවා මම නැවත එනවා කියලා. Lord, give us understanding, give us revelation, how to expect your second coming. ස්වාමීන් වහන්සේ අපට ප්‍රඥාව දුන මැනව අපට එළිදරව් කර මැනව වහන්සේගේ දෙවෙනි පැමිණීම කීමෙන්ද කොයි ආකාරයෙන්ද කියලා ස්වාමීනි ඒක පිළිගන්නේ කොයි ආකාරයෙන්ද කියලා. And the most important, help us to prepare our hearts. ඊට වැදගත්ම දේ තමයි ස්වාමීන් වහන්සේ අපේ හදවත් ස්වාමීන් වහන්සේ ඔබගේ දෙවෙනි පැමිණීමට සූදානම් කර මැනව. Open our spiritual eyes අපේ ආත්මික දෙනෙත් වහන්සේ විවර කර මැනව. and expect you are coming again. වගේම වහන්සේගේ දෙවෙනි පැමිණීම ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙමින් සිටින්න. Amen. ආමේන්. Amen. The day that Jesus was ascending up in heaven, ජේසුස් වහන්සේ ස්වර්ගයට ඔසවා ගැනීමේ දවසේදී and this happened 40 days after his resurrection, ජේසුස් වහන්සේ මලුන්ගේ නැගිටින දවස් 40කට පසු ඒ දේ සිද්ධ වුණා. Jesus was crucified. He stayed 3 days in the tomb and then he rose up from the dead. ජේසුස් වහන්සේ මිය ගියා උන්වහන්සේ මැරුණා ඊට පස්සේ තුන්වෙනිදා ඒ ජේසුස් වහන්සේ මලුන්ගේ නැවත නැගිට්ටා ඒ මරණය පරාජය කරලා. For 40 days he walked on this earth and more than 500 people saw him. ජේසුස් වහන්සේ ඒ මලුන්ගේ නැගිට්ටට පස්සේ දවස් 40ක් මිනිස්සු අතර සක්මන් කරා 500කට වැඩි සෙනඟ ජේසුස් වහන්සේ සමග වාසය කරා දැක්ක කතා කරා උන් සමග. And then 40 days later he went up to heaven. ඊට දවස් 40කට පසුව ජේසුස් වහන්සේ ස්වර්ගයට ඔසවා ගනු ලැබුවා. And as he was going up to heaven, ජේසුස් වහන්සේ ස්වර්ගයට යන වෙලේ the angels of God said to the disciples of Jesus, ජේසුස් වහන්සේගේ දේවදූතයෝ ජේසුස් වහන්සේගේ ගෝලයන්ට පවසනවා මේ ආකාරයෙන්. let us go to Acts 1:11. අපි බලමු ක්‍රියා 1:11 වෙනි පදය. Acts 1:11. ක්‍රියා 1:11 වෙනි පදය. Men of Galilee, they said, why do you stand here looking into the sky? This same Jesus who has been taken from you into heaven will come back in the same way you have seen him go into heaven. ගලිලේ මිනිස්සෙනි නුඹලා ස්වර්ගයේ දෙස බල බලා සිටින්නේ මක් නිසාද? නුඹලා කෙරෙන් ස්වර්ගයට ඔසවනු ලැබු මේ ජේසුස් වහන්සේ ස්වර්ගයට යනවා නුඹලා දුටු ආකාරයෙන්ම එනවා ඇතයි උන්ට කීසේක. Amen. The angel said as the disciples were looking at Jesus going up, දැන් ජේසුස් වහන්සේගේ ගෝලයෝ ජේසුස් වහන්සේ ඉහළට ඔසවන විට ඒ දේවදූතයෝ ගෝලයන්ට පවසනවා. the angel said, as you see him going up, Jesus is coming again in the same way. ඒ දේවදූතයෝ ගෝලයන්ට පවසනවා නුඹලා ජේසුස් වහන්සේ ඔසවන ආකාරයෙන්ම පහළට එන නැවත ස්ථානයෙම එනවා කියලා ඒ දේවදූතයෝ ගෝලයන්ට පවසමින් සිටිනවා. Amen. Our Lord Jesus, yes, he is in heaven now, but he is coming back again. ඔව් අපේ ස්වාමී ජේසුස් වහන්සේ ස්වර්ගයේ වැඩ සිටිනවා උන්වහන්සේ සිටිනවා ස්වර්ගයේ ඒ වගේම නැවත මේ මිහි පිටට උන්වහන්සේ පැමිණෙන්න යනවා. Amen. Also, the Lord Jesus, when he was teaching about the end times, ඒ වගේම ජේසුස් වහන්සේ අවසාන කාලය ගැන උගන්වමින් සිටින විට ගෝලයන්ට he said this. ජේසුස් වහන්සේ ඒ ගෝලයන්ට මේ දේ පවසනවා. Let's go to Matthew 24:30. අපි බලමු ශුද්ධ මත්තේ 24 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදයට. Matthew 24:30. ශුද්ධ මත්තේ 24:30. At that time, the sign of the Son of Man will appear in the sky, and all the nations of the earth will mourn. They will see the Son of Man
coming in the clouds of the sky with power and great glory. එකල මනුස්ස පුත්‍රයාගේ ලකුණු අහසේ පෙනෙන්නේ එවිට පොළවේ සියලු ගෝත්‍රයෝ වැළපෙන්නෝය. ඔහු මනුස්ස පුත්‍රයා බලෙන්ද මහත් තේජසින්ද අහසේ වලාකුළු පිට එනවා දකින්නෝය. Amen. Jesus is coming from heaven. We will see him through in the clouds, and he will come with power and glory. ඒ වගේම අපේ ස්වාමී ජේසුස් වහන්සේ ස්වර්ගයේ සිටිනවා. ඒ වලාකුළේ උන්වහන්සේ එන්න යනවා. ඒ තේජසින් බලයෙන් ඒ පරාක්‍රමයෙන් උන්වහන්සේ වඩින්න යනවා නැවත මේ ලෝකෙට. Amen. A day is coming that Jesus Christ is coming back in power and glory. මතක තබා ගන්න ජේසුස් වහන්සේගේ දවස පැමිණෙනවා උන්වහන්සේ බලයෙන් ඒ වගේම මහිමේ යුක්තව නැවත මේ පොළොවට පැමිණෙන්න යනවා ජේසුස් වහන්සේ. Amen. When Jesus was walking on this earth, he gave many promises. ඒ වගේම ජේසුස් වහන්සේ මේ මිහි පිට සක්මන් කරන විට උන්වහන්සේ ගොඩාක් පොරොන්දු අපිට දී තිබෙනවා. And one of his promises is that I'm coming again back a second time. ඒ පොරොන්දු වලින් එකක් තමයි ජේසුස් වහන්සේ පොරොන්දු නැහැ ගෝලයට මම නැවත මේ මිහි පිටට පැමිණෙනවා කියලා. Amen. And in the Bible, there are more than 300 times that we can find that speak about the second coming of our Lord Jesus Christ. බයිබලයේ අපිට බයිබල් පද වලින් අපිට බලා ගන්න පුළුවන් බයිබලයේ සටහන් වෙලා තිබෙනවා ජේසුස් වහන්සේ මේ මිහි පිටට එනවා කියලා පද 300කට වැඩිය සඳහන් කර තිබෙනවා. Amen. So you can see at least 300 promises about that Jesus is coming. ඒක නිසා අපිට දකින්න පුළුවන් උන්වහන්සේ නැවත එනවා කියලා පොරොන්දු වෙලා තිබෙනවා 300කට වඩා වාරයක් අපිට කී තිබෙනවා ඒ දේ. Amen. Amen. But this time Jesus will return in glory. මේ වතාවේ ජේසුස් වහන්සේ මේ ලෝකෙට එන විට උන්වහන්සේ මහිමෙන් පැමිණෙන්න යනවා මහිමෙන්. And he will come to defeat his enemies. ඒ වගේම උන්වහන්සේ පැමිණෙන්නේ උන්වහන්සේ සතුරව විනාශ කරන්න. He will come to reign, to be king. ඒ වගේම උන්වහන්සේ රජුරෝ හැටියට රාජ්‍ය හැටියට නැවත මේ පොළොවට පැමිණෙන්න යනවා රජුරෝ ලෙස. And he will bring justice and judgment. ඒ වගේම උන්වහන්සේ ගේන්න යනවා විනිශ්චය ගේන්න යනවා ඒ වගේම සාධාරණය මේ ලෝකෙ නිෂ්ඨ කරන්න යනවා. Amen. Today many men, especially politicians, they give a lot of promises. ඒ වගේම අද දවසේ අපිට පුළුවන් දකින්න ආණ්ඩු වලින් විවිධාකාර මේ ආණ්ඩු වලින් විවිධාකාර පොරොන්දු දෙනවා මිනිස්සුන්ට. And most of them are lies. ඒ වගේම මේ පොරොන්දු හැම ගොඩාක් ඒ පොරොන්දු වැඩියෙන් බොරුව තිබෙන්න යනවා. I'm sad to say that, but I believe everywhere the politicians are the same. දේවගත්තුමාට දුකයි දේ කියන්න ගොඩාක් රාජ්‍යවල වල ආණ්ඩු වල මේ දේ තමයි සිද්ධ වෙන්නේ. But when Jesus speaks, he is not like the politicians and the other people in the government. නමුත් ජේසුස් වහන්සේ මේ දැන් තිබෙන ආණ්ඩු මේ වගේ අසාධාරණ ලෙස නෙමේ උන්වහන්සේ සිටින්න යන්නේ. Everything he says is true. උන්වහන්සේ කියන හැම දෙයක්ම උන්වහන්සේ පොරොන්දු වෙන හැම දෙයක්ම අපිට ඒවා සත්‍යව තිබෙන්න යනවා. Amen. And when Jesus says, I will come back again, it is true. මතක තබන්න ජේසුස් වහන්සේ පොරොන්දු වුණා නැවත එනවා කියලා උන්වහන්සේ කිව්වාද ඒක නිසා ඒක අනිවාර්යයෙන්ම සත්‍ය උන්වහන්සේ කියපු නිසා. Amen. Amen. So Jesus is coming, and if he comes in our days, because I believe it's soon, let us be prepared. ඒක නිසා ජේසුස් වහන්සේ නැවත පැමිණෙන්න යනවා. සමහර විටක අපේ ජීවිත කාලේ දැන් වෙන්න පුළුවන්. ඒක නිසා අපි උන්වහන්සේගේ එමට සූදානම්ව සිටිමු. Amen. And we are going to speak about the second coming of Jesus. ඒක නිසා අපි දැන් කතා කරනවා උන්වහන්සේගේ දෙවෙනි පැමිණීම ගැන අපි බලන්න යනවා. And we will see it from different angles, different points of view. ඒක නිසා අපි බලන්න යනවා විවිධාකාර ලෙස මිනිස්සු කොහොමද කතා කරන්නේ කියලා විවිධාකාර ලෙස අපි සංසන්දනය කර බලන්න යනවා ඒක කොහොමද කියලා. First, we will see the second coming of Jesus from heaven, from up, how he is coming. පළවෙනියෙන් අපි බලන්න යනවා ස්වාමීන් වහන්සේගේ දෙවෙනි පැමිණීම එන ස්වර්ගයේ සිට ඒ ආකාශ මණ්ඩපෙට එන වලාකුළෙන් උන්වහන්සේ යනවා. Then we will see him from the earth. We will see how he is coming. ඊට පස්සේ අපි පොළවේ සිට දකින්න යන උන්වහන්සේ කොහොමද එන්නේ කියලා එන ආකාරය. And then we will see him from the air, between heaven and earth. What will happen? ඊට පස්සේ ඒ ආකාශ මණ්ඩපයත් පොළවත් අතර මොනවාද සිද්ධ වෙන්නේ යන්නේ කියලා අපි බලන්න දකින්න යනවා. And then we will see at the time of his second coming what happens to
our bodies and the bodies of those that died. ඊට පස්සේ අපි බලන්න යනවා මනුස්සයන්ට මොකද වෙන්නේ ඒ වගේම මැරිලා සිටින අයටද ඒ මල කුණු ඒ දූවිල්ලේ සිටින අයට මොකද වෙන්නේ යන්නේ කියලා බලන්න යනවා. And then we will see it in a way of preparation for his second coming for us. ඒ වගේම උන්වහන්සේගේ දෙවෙනි පැමිණීමට කොයි ආකාරයෙන්ද සූදානම් කර තිබෙන්නේ කියලා උන්වහන්සේ ඒ ගැන බලන්න යනවා. කොහොමද සූදානම් වෙන්නේ කියලා දෙවෙනි පැමිණීමේදී. So at the end we will have a full view from everywhere to see how Jesus is coming back. මේ සියලු දේවල් වලින් අපි බලලා සියලු දේවල් වලින් අපි බලලා කොහොමද අපි බලන්නේ කොහොමද උන්වහන්සේ මේ මිහි පිටට වැඩින්න යන්නේ කොහොමද කොයි ආකාරයෙන්ද කියලා හැම පැත්තකින්ම අපි සංසන්දනයකට බලන්න යනවා. You may ask me, why are we doing this study? ඔව් දේවගත්තමයි වහන් කුලගයි මේ දේ අපි ඉගෙන ගන්න ඇයි කියලා. Well, I want to say two reasons. දේවගත්තමා කැමති කාරණා දෙකක් කියන්න. First, if Jesus comes in our days, because I believe he is coming soon, we must know and be prepared. පළවෙනි දේ තමයි අපි හිතනවා දේවගත්තමා විශ්වාස කරනවා අපේ මේ කාලේදී ජේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම වෙන්න යනවා. ඒක නිසා ඒකට සූදානම්ව සිටින පිණිස අපිම අප විසින් සූදානම් කරගත යුතුයි. And know what we expect to happen. අපි දැනගත යුතුයි මොකද්ද සිද්ධ වෙන්න යන්නේ කියලා. The second reason, if Jesus does not come as long as we are alive, දෙවෙනි කාරණේ තමයි සමහරවිට උන්වහන්සේගේ දෙවෙනි පැමිණීම අපි ජීවතුන් අතර සිටිද්දී නැති වෙන්න පුළුවන්. and we live from this world, අපි මේ ලෝකේ අතහැරලා නම් අපි මැරිලා ඉන්න පුළුවන්. it's good for us to know what will happen to us the time that Jesus is coming back. ඒ අපි මැරිලා ඉඳි උනත් අපි දැනගන්න එක ඉතා වැදගත්. අපි මැරිලා සිටියත් ජේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී අපිට මොකද වෙන්න යන්නේ කියලා. Amen. So I believe we must know. දේවගත්තමා විශ්වාස කරනවා ඒ දෙවෙනි පැමිණීම ගැන දැනගන්න කිතා වැදගත් කියලා. Amen. And so today we are going to start looking at the second coming of Jesus, a view from heaven. අපි අද දවසේ බලන්න යනවා ජේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම නම් ස්වර්ගයේ සිට පැමිණීම. It's like we are up and we see what is happening. හරියට අපි ඉහළ සිට බලනවා කොයි ආකාරයෙන්ද ඒ දේ සිද්ධ වෙන්න යන්නේ කියලා. Amen. Amen. The passage that I'm going to use is from the book of Revelation, දවසේ මේ වචනේ අපි බලන්න යනවා එළිදරව් පොතේ. and it is Revelation 11 until 16. Revelation chapter 19 verses, Revelation chapter 19 verses 11 to 16. අපි බලන්න යනවා එළිදරව් පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදය. We are going to go slowly verse by verse, අපි හිමීට මේ පද බලන්න යනවා වචනෙන් වචනෙට. but you can see the whole picture from heaven when you read Revelation 19 11 to 16. නමුත් අපිට සියලු රූපාකාර අපිට දැනගන්න පුළුවන් ඒක සම්පූර්ණ දකින්න පුළුවන් එළිදරව් 19 11 වෙනි පදේ. Now these verses tells us something of the appearance of Jesus, how Jesus is going to be looked when he's coming again. මේ පදේ බලන විට අපිට දකින්න පුළුවන් ජේසුස් වහන්සේ කොහොමද එළිදරව් වෙන්න යන්නේ කොහොමද ප්‍රකාශ වෙන්න යන්නේ කියලා මේ මිහි පිටට. And you will notice that the appearance of Jesus is very different than the picture we have in our mind of Jesus. අපිට දකින්න පුළුවන් අපේ මනසින් අපි හිතාගෙන සිටින ආකාරයට මේ ජේසුස් වහන්සේ අපිට ප්‍රකාශ වෙන්න යන්නේ. ඒකට මේ වචනේ දැස බලන විට ජේසුස් වහන්සේ වෙන ආකාරයකින් තමයි නැවත ප්‍රකාශ වෙන්න යන්නේ. I mean, let us read Revelation 19:11. අපි බලමු එළිදරව් 19 11 වෙනි පදය. Revelation 19:11. I saw heaven standing open, and there before me was a white horse whose rider is called Faithful and True. With justice he judges and makes war. එළිදරව් 19 11 එවිට ස්වර්ගය ඇරී තිබෙනවා දුටුමි. බලවස්තු අස්වැක් සිටියේය. විශ්වාසයේ සැබෑයි කියනු ලැබූ තැනන් වහන්සේ ඌ පිට වැඩහුන්සේක. උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් විනිශ්චයත් යුද්ධයත් කරනසේක. ආමේන්. Amen. Now this is Jesus. මේ ජේසුස් වහන්සේ. We like to think that Jesus is a person of peace, and it's true, he is the Prince of Peace. අපි දන්නවා ජේසුස් වහන්සේ සමාදානයේ කුමාරයාණෝ කියලා අපි දන්නවා සමාදානය දෙන්න තැනන් වහන්සේ කියලා. The first time he came on this earth, he was riding on a donkey.
මතක තබා ගන්න පළවෙනි වතාවේ ජේසුස් වහන්සේ ආපම ජේසුස් වහන්සේ He was riding on a donkey. බුරුවේ පිටේ උන්වහන්සේ ආවා. He came in a humble way to bring peace between God and man. උන්වහන්සේ යටත් පහත් මේ මිහි පිටට පැමිණියා මිනිසයා දෙවියන් වහන්සේත් අතරේ සමාදානය ඇති කරන්න උන්වහන්සේ ආවා. He came for our salvation. ඒ වගේම ජේසුස් වහන්සේ ආවේ අපේ ගැලවීම අපට දෙන්න උන්වහන්සේ මේ මිහි පිටට පැමිණියා. So he came on a donkey. ඒක නිසා ජේසුස් වහන්සේ මේ ආකාරයෙන් යටත් ලෙස බුරුවක පිටේ ආවා. The second time, නමුත් දෙවෙනි වතාවේදී he's not coming on a donkey, he's coming on a white horse. නමුත් දෙවෙනි පැමිණීමේදී උන්වහන්සේ බුරුවක පිටේ එන්නේ නැහැ. උන්වහන්සේ පැමිණෙන්නේ යන සුදු අස්සයක පිටේ. He's coming as a warrior to fight. ඒ වගේම උන්වහන්සේ යුද්ධකාරයෙක් හැටියට යුද්ධ කරන්න උන්වහන්සේ පැමිණෙන්නේ යනවා දෙවෙනි වතාවේදී. I mean, he's coming to fight his enemies. උන්වහන්සේ පැමිණෙන්නේ යන උන්වහන්සේගේ සතුරා එක්ක සටන් කරන්න සතුරෝ එක්ක. He's coming to be king and a judge to the world. ඒ වගේම උන්වහන්සේ එන්නේ යනවා රජුන්ගේ රජ හැටියට. ඒ වගේම ලෝකෙ විනිශ්චය කරන්න ජේසුස් වහන්සේ දෙවෙනි වතාවේ පැමිණෙන්නේ යනවා. Amen. Surely God wants peace. මතක තබා ගන්න දෙවියන් වහන්සේ ඇත්තටම අවශ්‍යයි සමාදානය. But if men do not repent and keep being the enemies of God, නමුත් පසුතැවෙන්නේ නැතුව දෙවියන් වහන්සේට සතුරුව සිටිනවා නම් මිනිස්සයෝ a day is coming that God is going to fight them. ඒ දවසක් පැමිණෙන්නේ යනවා ඒ හතුරන්ට විරුද්ධව දෙවියන් වහන්සේ යුද්ධ කරන්න යනවා. God will not allow sin and unrighteousness to rule. මතක තබා ගන්න ජේසුස් දෙවියන් වහන්සේට අවශ්‍ය නැහැ අසාධාරණය ඒ වගේම බොරුවෙන් ලෝකය පාලනය වෙනවට. He's going to make a war, and Jesus is coming as a warrior. ඒ වගේම ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ ආයත විරුද්ධව සටන් කරන්න යනවා. ජේසුස් වහන්සේ යුද්ධකාරයෙක් හැටියට පැමිණෙන්න යනවා දෙවෙනි වතාවේ. I mean, he leads and fights the battle. උන්වහන්සේ ඇවිල්ලා ඒ යුද්ධයට විරුද්ධව සටන් කරන්න යනවා. Amen. Amen. Let's jump to verse 15. අපි බලමු එලිදරව් 19 15 වෙනි පදේ බලන්න යනවා දැන්. Revelation 19:15. එලිදරව් 19 15 වෙනි පදය. You saw the picture. Out of his mouth comes a sharp sword with which to strike down the nations. He will rule them with an iron scepter. He treats the winepress of the fury of the wrath of God Almighty. ජාතින්ට පහර දෙන පිණිස උන්වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මේ. උන්වහන්සේ යදණ්ඩකින් ඔවුන් ආණ්ඩු කරනසේක. උන්වහන්සේ සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ කෝපේ උදහස නැමැති මුද්‍රික පැස මඩිනසේක. Amen. Amen. It says Jesus now is going to rule with a rod of iron. ඒ වගේම ජේසුස් වහන්සේ දැන් යකඩ දණ්ඩකින් මෙන් පාලනය කරන්න යනවා, පාවිච්චි කරන්න යනවා. And also it says he will treat the wine press of the anger of God. ඒ දෙවියන් වහන්සේගේ උදාස හරියට ඒ මිදි පාගලයි මිදි උස ගන්නවා වගේ පා ගන්න යනවා උන්වහන්සේ. Do you know how people take the juice out of the grapes in order to make grape juice or wine? ඔබ දන්නවද කොහොමද මිනිස්සු මිදි උස හදාගන්නේ කියලා? මිදි කොහොමද මිදි වලින් යුස ලබා ගන්නේ කොහොමද? වයින් හදන්නේ කොහොමද කියලා ඔබ දන්නවද? In the old times at least. ඒ පරණ කාලේදී I don't know if they keep doing it today. දෙවියන්තුමා දන්න ඒ ආකාරයෙන් පරණ විදිහට දැනුත් ඒ ආකාරයට ක්‍රියා කරනවාද කියලා ඒ වයින් ගන්න. They put the grapes in a big pot, in a big place. ඔව් මිදි දානවා ගොඩක් හරියට ටැංකියකට වගේ ලොකු වාජනයකට හරිය ටැංකියකට වගේ දානවා. And people step on them. ඊට පස්සේ මිනිස්සු ඒ මිදි උඩ ඇවිදිනවා until the grapes are crushed and the juice is coming out. ඒ මිදි පාගලා ඒවා පොඩි වෙලා ඒවා තුලින් ඒ මිදි උස ගලාගෙන එළියට එනකන්. So people jump on them until they are crushed. ඊට පස්සේ මිනිස්සු උඩ පැනලා මේවා කරලා පාගලා ඒවා පොඩි කරනවා මිදි. And Jesus is going to come this way to crush
the enemies of God in this way. යේසුස් වහන්සේ මේ ආකාරයෙන් පැමිණෙන්න යනවා දෙවියන් වහන්සේගේ සතුරන්ව පාගලා විනාශ කරන්න මේ ආකාරයෙන් එන්න යනවා. And it will be a terrible day. ඒක ඇවිල්ලා භයංකාර දවසක් වෙන්න යනවා. The question, are you ready for the coming of this Jesus? දැන් මේ අපිට උත්තරේ තමයි ඔබ කැම ප්‍රශ්නාර්ථය තමයි ඔබ සූදානම් වෙලා සිටිනවද මේ යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමට? The other question, are you a friend or an enemy of God? දෙවෙනි කාරණේ තමයි ඔබ දෙවියන් වහන්සේගේ මිතුරෙක්ද එහෙම නැත්නම් හතුරෙක්ද? Have you accepted Jesus in your heart? ඔබගේ හදවතට යේසුස් වහන්සේව පිළි අරගෙන තිබෙනවද? Are you saved? ඔබ ගැලවීම ලබලා තිබෙනවද? Today I'm going to ask this question many times because it's important on that day for us to be with Jesus. ඒක නිසා දේවගත්තුමා අද ගොඩාක් මේ ප්‍රශ්නේ ඔබෙන් මගෙන් අසන්න යනවා මක් නිසාද ඉතා වැදගත් යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී අපි සූදානම් වෙලා සිටින්න. And I'm going to ask it also because many people are watching us on the internet. ඒ වගේම දේවගත්තුමා මේ දේ අහනවා ගොඩාක් අය ඉන්ටර්නෙට් වලින් YouTube වලින් මේ දේශනාව අසනවා සමන් දෙනවා මේ දේශනාවට. Amen. Amen. So this time Jesus is coming as a warrior to crush the enemies of God. යේසුස් වහන්සේ දෙවෙනි පැමිණීමේදී උන්වහන්සේ එන්න යනවා ඉතා බලයෙන් එන්න යනවා උන්වහන්සේගේ සතුරන්ව විනාශ කර දමන්න යුද්ධ කරන්න උන්වහන්සේ පැමිණෙන්න යනවා. Amen. Amen. Let's go to verse 12, Revelation 19:12. අපි බලමු එළිදරව් 19 වෙනි පදය. His eyes are like blazing fire, and on his head are many crowns. He has a name written on him that no one knows but himself. උන්වහන්සේගේ ඇස් ගිනි දැල්ලක්ය. උන්වහන්සේගේ හිසේ බොහෝ මකුටු තිබේ. උන්වහන්සේම නිසා කිසි කෙනෙක් නොදන්නා වූ නමක් උන්වහන්සේට එහි ලියා තිබේ. Amen. Now Jesus wears on his head many crowns because he is king. මක් නිසාද යේසුස් වහන්සේ දැන් ඔටුනු පාලනගෙන සිටිනවා මක් නිසාද ගොඩාක් ඔටුනු තිබෙනවා උන්වහන්සේගේ හිසේ මක් නිසාද උන්වහන්සේ රජුරෝ නිසා. Whether people acknowledge it and accept it or not, Jesus is the King of Kings. මනුෂ්‍ය පිළිගත්තත් පිළි නොගත්තත් මේ ලෝකේ මතක තබා ගන්න යේසුස් වහන්සේ රජුන්ගේ රජ. People can say that Jesus is not Lord, but one day they will see that he is the Lord of Lords. අද දවසේ ලෝකේ මනුෂ්‍යෝ කියන්න පුළුවන් යේසුස් වහන්සේ ඒ රජුරෝ නෙමෙයි කියලා. ඒ උනාට උන්වහන්සේ රජුන්ගේ රාජව සිටිනවා සදාකල්ම. Amen. They will see his power and glory. ඒ වගේම ඒ අය දකින්න උන්වහන්සේගේ බලය ඒ වගේම උන්වහන්සේගේ මහිමය. Amen. And his eyes are like blazing fire. ඒ වගේම උන්වහන්සේගේ ඇස් වලින් ගිනි දැලි නික්මෙනවා උන්වහන්සේගේ ඇස් වලින්. Amen. I believe this speaks about his holiness. දේවගත්තුමා විශ්වාස කරනවා මේ පවසන්නේ උන්වහන්සේගේ ඒ මහිමය උන්වහන්සේගේ. This time he is not coming like a meek lamb. උන්වහන්සේ මේ ස්ථානයේදී පැමිණෙන්නේ නැහැ හරියට ඒ කියන්නේ බැටළු පැටියෙක් වගේ පැමිණෙන්නේ යන්නේ නැහැ. But he is coming as the lion of the tribe of Judah. නමුත් උන්වහන්සේ පැමිණෙනවා යුදායේ සිංහයාමෙන් උන්වහන්සේ පැමිණෙනවා දෙවෙනි වතාවේදී. Amen. Amen. He does not return in humility anymore. උන්වහන්සේ යටත්කමින් ආයේ මේ ලෝකෙට පැමිණෙන්නේ නැහැ යටත් භාවයෙන් පැමිණෙන්නේ නැහැ දෙවෙනි පැමිණීමේදී. But Jesus returns in power, in authority, in glory. නමුත් යේසුස් වහන්සේ පැමිණෙන්නේ බලයෙන් ඒ වගේම පරාක්‍රමයෙන් ඒ වගේම ආධිපත්‍ය බලය රැගෙන උන්වහන්සේ පැමිණෙන්නේ දෙවෙනි වතාවේ. Amen. There is a big difference of the first coming of Jesus with the second coming of Jesus. ගොඩාක් වෙනස් තිබෙනවා පළවෙනියෙන් යේසුස් වහන්සේ පැමිණි ආකාරයත් දෙවෙනියට පැමිණෙන ආකාරයත් ගොඩාක් වෙනස් තිබෙන්න යනවා. Amen. The first time he came as a servant. පළවෙනි වතාවේ උන්වහන්සේ පැමිණියේ සේවකයෙක් හැටියටයි. The first time he was despised and rejected by men. පළවෙනි වතාවේ උන්වහන්සේව මිනිසයන් විසින් උන්වහන්සේව එපා කරා උන්වහන්සේව ප්‍රතික්ෂේප කර දැමුවා. The first time he was a man of sorrows, a man of suffering. උන්වහන්සේ පළවෙනි වතාවේ ආවේ සෑම වේදනාවල් දුක් විඳමින් ඒවා දරාගෙන උන්වහන්සේ මේ ලෝකයට ආවා ඒවා දරාගත්ත උන්වහන්සේ. The first time he appeared like one man in the many millions of men. උන්වහන්සේ පළවෙනි වතාවේ ආපෙලාවේ මේ ලෝකයේ සිටින මනුස්ස ආකාරයට මේ කෝටි ගණන් සෙනඟ සිටිනවා ඒ කෙනෙක්ගෙන් එක්කෙනෙක් මෙන් යේසුස් වහන්සේ මේ මිහිපිට ජීවත් වුණා. The first time he came,
almost nobody noticed it, only some shepherds in Bethlehem. ගොඩ පළවෙනි වතාවේ ආපු වෙලාවේ බෙත්ලෙහෙම් ඒ සිටපු එඬේරු විතරයි උන්වහන්සේව හඳුනාගත්තේ උන්වහන්සේ ජේසුස් වහන්සේ කියලා. The first time he came, there were people hating him and they wanted to kill him like King Herod. හරියට හෙරෝද් රජතුමා පළවෙනි වතාවේ ජේසුස් වහන්සේ ආව වෙලාවේදී ජේසුස් වහන්සේව මරන්න උත්සාහ කරා, මරන්න සෙව්වා ජේසුස් වහන්සේව. But the second time, things will be different, very different. දෙවෙනි වතාවේදී ගොඩාක් වෙනස් තිබෙන්නේ නැහැ. දෙවෙනි පැමිණීමේදී ජේසුස් වහන්සේ මේ මී පිටට එන විට. I mean, now he is not coming as a servant, he is coming as a king. මතක තබන්න ජේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී උන්වහන්සේ පළවෙනි වතාවේ ආවා වගේ සේවය කරන්න නෙමෙයි උන්වහන්සේ රජුන්ගේ රජ හැටියට මේ ලෝකෙට පැමිණෙන්න යනවා. I mean, he is not coming to suffer now, he is coming to judge. නමුත් උන්වහන්සේ දෙවෙනි වතාවේ දුක් විඳින්න එන්නේ නැහැ. උන්වහන්සේ දෙවෙනි වතාවේ පැමිණෙන්න යන්නේ මුළු ලෝකෙම විනිශ්චය කරන පිණිසයි. Now he is not coming to die like the first time, but he is coming to put people to death, the enemies of God. ජේසුස් වහන්සේ දෙවෙනි වතාවේ මැරෙන්නේ නැහැ. උන්වහන්සේ දෙවෙනි වතාවේ එන්නේ සියලුම දේවල් අවසන් කරන්නයි, මරණය විනාශ කරන්න උන්වහන්සේ පැමිණෙන්න යනවා. I mean, he is coming in power and glory. ඒ වගේම ජේසුස් වහන්සේ බලයෙන්, ඒ වගේම පරාක්‍රමයෙන් නැවත පැමිණෙන්න යනවා. I mean, and it's good, the Holy Spirit, to help us to see Jesus as he is now, as he will be coming. ඒක නිසා ඊට වැදගත් අපි ඉල්ලනවා ශුද්ධාත්මයන් වහන්සේ අපිට මඟ පෙන්වනවා නම් ජේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම මොන ආකාරයෙන්ද කියලා අපිට එළිදරව් කරනවා නම් අපිට දැනගන්න පිණිස. And worship him as he truly is today. ඒක නිසා උන්වහන්සේ සිටින ආකාරයෙන් උන්වහන්සේව දකින්න උන්වහන්සේ ඉදිරියට ගිහිල්ලා ඔබ නමස්කාර කරන්න උන්වහන්සේ ඉදිරියට ගිහිල්ලා දැන්. Amen. And I want to warn people that if you have not received Jesus yet in your life, දෙවියන්තුමා අනතුරු අඟවනවා ඔබ තාම ජේසුස් වහන්සේව පිළි අරගෙන නැත්නම් ඔබේ ගැලවුම් කාර්යය කියලා පෞද්ගලික ජීවිතයට පිළි අරගෙන නැත්නම් තාම ජේසුස් වහන්සේව you have the choice to do it today because we live in the time of mercy. මතක තබන්න අද දවසේ ඔබට පුළුවන් පසුතැවෙන්න මක් නිසාද දැන් අපි ජීවත් වෙන කාලය කරුණාවේ කාලය වෙන්න යනවා දෙවියන්වහන්සේ සමාව දෙන්නව කාලය වෙන්න යනවා. Otherwise on that day it will be a day of wrath, a day of anger. ඒ නමුත් අද දවසේ ඔබ මේ දේ කරේ නැත්නම් ඔබේ ජීවිතයේ ජේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී ඊට අමාරු වෙන්න යනවා. එහෙනම් ඔබට ඔබෙන් පරිගන්න දවස වෙන්න යනවා ඒ දවසේදී. Amen. Your choice to meet Jesus is today, not then. ඔබට පුළුවන් අද දවසේ උන්වහන්සේව තෝරගන්න මේ දෙවෙනි පැමිණීමේදී මේ එන ජේසුස් වහන්සේව අද දවසේ ඔබට පිළිගන්න පුළුවන් ඔබේ ජීවිතේට. ඒ එන දවසට නෙමෙයි. So don't postpone it. ඒක නිසා ඒක ඔබ අතහරින්න එපා. ඒක ඉවත දමන්න එපා. Amen. Amen. Now, when Jesus returns, he will be called with various names. ජේසුස් වහන්සේ දෙවෙනි පැමිණීමේදී උන්වහන්සේගේ නාමය ගොඩක් නාම හැටියට උන්වහන්සේව සඳහන් කරන්න යනවා. Here in these verses, we can see 6 different names for Jesus. අපිට දකින්න පුළුවන් මේ ස්ථානයේ උන්වහන්සේට ලියවිලා තිබෙනවා නාමවල 6ක් සඳහන් වෙලා තිබෙනවා. And let us go back to verse 11 again, Revelation 19:11. අපි බලමු එළිදරව් 19 11 වෙනි පදයට ගිහින් බලමු. Let us read it again. I saw heaven standing open, and there before me was a white horse, whose rider is called Faithful and True. With justice he judges and makes war. එවිට ස්වර්ගයේ ඇරී තිබෙනවා දුටුමි බලව සුදු අස්සෙක් සිටියේ. විශ්වාසයේ සැබෑයි කියනු ලැබු තැනන් වාසයේ ඌ පිට වැඩුම්සේක. උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් විනිශ්චයත් යුද්ධයත් කරනසේක. Amen. The first 2 names that Jesus is called is Faithful and True. The පළවෙනි උන්වහන්සේ නාම දෙකක් සඳහන් කර තිබෙනවා විශ්වාසු සැබෑවු කියන වචනය සඳහන් වෙලා තිබෙනවා. Many people can say Jesus says words and he is not coming back again. ගොඩාක් අය කියනවා ජේසුස් වහන්සේ බොරුවක් ඒක හරියන්නේ නැහැ දෙවෙනි වතාවට ජේසුස් වහන්සේ එන්නේ නැහැ බොරු කතා කියලා මිනිස්සු කියන්න පුළුවන්. But Jesus says I will come and he is faithful and true on what he says. නමුත් ජේසුස් වහන්සේ කියනවා මම නැවතෙන්න යනවා නමුත් මම විශ්වාසවන්තයෙක් කෙනා ඒ වගේම සැබෑවුවෙක් කෙනා කියලා උන්වහන්සේ පවසනවා. Amen. Amen.
many word leaders say many words and many times lies, as I said before, just to show that they are somebodies. ගොඩාක් අද ලෝකේ ඉන්න රජවරු ගොඩාක් ලොකු අය පවසනවා ඔවුන් බොරු කියනවා බොරු කියනවා ඔවුන් සමහර ලොකු අය කියලා ඔවුන් විසින්ම හඳුන්වලා දෙනවා බොරු කියමින්. But when Jesus comes back again, there is no need to say many words because he will appear as he is and people will see it. නමුත් ජේසුස් වහන්සේගේ පැමිණීමේදී මේ වචන කියන්න ඕනේ නැහැ. මක් නිසාද? උන්වහන්සේ සිටින ආකාරයට, උන්වහන්සේ කියපු ආකාරයට උන්වහන්සේ නැවත පැමිණිලා මුළු ලෝකයට ප්‍රකාශ වෙන්න යනවා. Amen. He is faithful and true. උන්වහන්සේ විශ්වාසවන්ත වූ කෙනා, ඒ වගේම සත්‍ය වූ කෙනා උන්වහන්සේ. Amen. And a word for you Christians, the church people. දැන් ඔබට මේ වචනය කිතුරුවන්ව සිටින සභාවට Always remember to trust Jesus. ඒක නිසා ඔබ කිතුරුවෙක් හැටියට ඔබේ ජීවිතේ සෑම මොහොතකම උන්වහන්සේව විශ්වාස කරන්න. He always keeps his words. උන්වහන්සේගේ පොරොන්දුවට උන්වහන්සේ හැම මොහොතකම විශ්වාසවන්තව සිටිනවා. Amen. Whatever he says, whatever promises he has said to you, උන්වහන්සේ ඔබට දීලා තිබෙන පොරොන්දු, උන්වහන්සේ ඔබට කියලා තිබෙන හැම දෙයක් වෙනුවෙන්ම remember he will do them. උන්වහන්සේ ඔබට පොරොන්දු වන හැම දෙයක්ම ඔබේ ජීවිතේ ඔබට කරනවා කියලා මතක තබා ගන්න. Amen. Remember our Lord Jesus, he is faithful and true. මතක තබා ගන්න අපේ ස්වාමී ජේසුස් වහන්සේ විශ්වාසවන්ත කෙනා, ඒ වගේම සැබෑ වූ කෙනා අපේ ජේසුස් වහන්සේ. Amen. Amen. This is our Lord. මේ තමයි අපේ ස්වාමී ජේසුස් වහන්සේ. Amen. Let's go to verse 12. අපි බලමු 12 වෙනි පදයට ගිහින් බලමු අපි. Let's see a second name. අපි බලමු දෙවෙනි නාමය. His eyes are like blazing fire, and on his head are many crowns. He has a name written on him that no one knows but he himself. උන්වහන්සේගේ ඇස් ගිනි දලක්ය. උන්වහන්සේගේ හිසේ බොහෝ මකුටු තිබේ. උන්වහන්සේම මිසන් කිසි කෙනෙක් නොදන්නා වූ නමක් උන්වහන්සේට ලියා තිබේ. Jesus has another name that we don't know it. ජේසුස් වහන්සේට තව නාමයක් තිබෙනවා කිසි කෙනෙක් දන්නේ නැහැ නාමය මොකක්ද කියලා. No one knows but Jesus knows. කිසි කෙනෙක් දන්නේ නැහැ උන්වහන්සේ හැර වෙන කෙනෙක් දන්නේ නැහැ නම. And I want to say the time to know Jesus is now. ඒක නිසා දේවගතුමා කියනවා දැන් ඒ ගැන දැනගන්න එක වැදගත් කියලා ඒ නම මොකක්ද කියලා. Now he is revealing himself as the savior of sinners. දැන් ජේසුස් වහන්සේ ලෝකෙට ප්‍රකාශ වෙලා තිබෙන්නේ පාපයෙන් ලෝකය මුදා ගන්න තැනන් වහන්සේ හැටියටයි. ඒ නම හැටුව. Now you know his name. දැන් ඔබ දන්නවා උන්වහන්සේගේ නම මොකක්ද කියලා. And if you are not with Jesus, you will not know his name that day. ඔබ දැන් තිබෙන නාමය දන්නේ නැත්නම් ඒ ජේසුස් වහන්සේ කියන ඒ එන නාමයත් ඔබ කවදාකවත් දැනගන්න යන්නේ නැහැ මොකක්ද කියලා. Amen. The time to call Jesus is now. දැන් ජේසුස් වහන්සේට කතා කරන නාමයයි. Because when he returns as a judge, you will not be able even to know his name. උන්වහන්සේ විනිශ්චය කරන්න යන විට ඔබ හඳුනගෙන සිටියේ නැත්නම් ජේසුස් කියන නාමය දැන් ඔබ ඒ විනිශ්චය කරන ඒ ජේසුස් වහන්සේව දෙවෙනි පැමිණීමේදී ඔබ දැනගන්නේ නැහැ නම මොකක්ද කියලාවත් දැනගන්න යන්නේ නැහැ. Amen. Glory to God. දෙවියන් වහන්සේට මහිමය වේවා. Amen. Let's move to verse 13, Revelation 19:13. අපි බලමු 19 13 වෙනි පදය. He is dressed in a robe dipped in blood, and his name is the word of God. 13 තවද උන්වහන්සේගේ ලේ ඉසුණු ලැබූ වස්ත්‍රයක් පැළඳ සිටියේය. උන්වහන්සේගේ නාමය දෙවියන් වහන්සේගේ වාක්‍යානෝයයි කියනු ලැබේ. Amen. Amen. So this is the fourth name of Jesus is the word of God. දැන් මේ හතරවෙනි නාමය සඳහන් වෙලා තිබෙනවා උන්වහන්සේගේ එතන සඳහන් වෙනවා දෙවියන් වහන්සේගේ වාක්‍යානෝය කියලා එතන සඳහන් වෙලා තිබෙනවා. Amen. From the beginning the word was spoken and the word was created. පළවෙනියෙන්ම ලෝකේ වාක්‍යානෝ සිටියා වාක්‍යානෝ කරුණු කොටගෙන සියල්ල ලෝකේ නිර්මාණය කරා කියලා වචනේ සඳහන් කර තිබෙනවා. All this universe was created just by the word. මේ ලෝකේ සියල්ල මැවිල්ල මවලා තිබෙන්නේ වචනේ කරුණු කොටගෙනයි. Jesus is the creator. ජේසුස් වහන්සේ තමයි මේ ලෝකේ එකම මැවුම්කාර දෙවියන් වහන්සේ. Amen. Amen. And
if we read the beginning of the Gospel of John, we can see that the name of Jesus, because before coming to be as a man, is the Word. මතක තබන්න ජේසුස් අපි යෝහාන එකේ එක බලන විට අපිට දකින්න පුළුවන් මේ ලෝකෙට පැමිණෙන්න පෙර උන්වහන්සේට සඳහන් කර තිබෙනවා එතන සඳහන් කරනවා වාක්‍යානෝය කියලා සඳහන් කර තිබෙනවා. Let's go quickly. Keep your finger in Revelation. John 1:1. අපි බලමු අපි ගිහින් බලමු මොහොතකට අපි බලමු සුද්ධ යෝහාන් පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. In the beginning was the Word, and the Word was with God, and the Word was God. තර පළවෙනි පදයේ පවසනවා පටන් ගැම්මේදී වාක්‍යානෝ සිටිසේක වාක්‍යානෝ දෙවියන් වහන්සේ හා සමග සිටිසේක වාක්‍යානෝ දෙවියන් වහන්සේව සිටිසේක. Amen. That is Jesus. මේ තමයි අපේ ජේසුස් වහන්සේ මේ ස්ථානයේ. And you can see when he comes again, it says again, he is the Word of God. අපිට දකින්න පුළුවන් දෙවෙනි පැමිණීමේ දී අපිට දකින්න පුළුවන් උන්වහන්සේට ආමන්ත්‍රණය කර තිබෙනවා වාක්‍යානෝ කියලා. Amen. Amen. And in John's Gospel says the Word became flesh and lived among us. සුද්ධ යෝහාන් පොතේ සඳහන් වෙලා තිබෙනවා වාක්‍යානෝ මාංශවත් වී අප සමග වාසය කරා කියලා. Amen. And with the Word of God, Jesus is going to destroy his enemies. ඒ වචනේ ප්‍රකාරයට ජේසුස් වහන්සේ ඇවිල්ලා ලෝකය විනාශ කරන්න යනවා ඒ සතුරන්ව. Amen. Today Jesus is ministering through the Word of God. දැන් අද දවසේ ජේසුස් වහන්සේ ලෝකයට සේවය කරමින් සිටින දේ වචනේ කරුණු කොටගෙන It's the Word of God that shows us our sins. ඒ දේ වචනේ අපිට ප්‍රකාශ කරනවා අපිට එළිදරව් කරනවා අපගේ පාප වචනේ කරුණු කොටගෙන It's the Word of God that leads us to Jesus. ඒ වචනේ කරුණු කොටගෙන වචනේ තුලින් ජේසුස් වහන්සේ වෙතට එන දෙවියන් වහන්සේ වෙතට මනුස්සයන් අද දවසේ යොමු කරනවා. And it's the Word of God that shows us how to live the life that God wants us to ඒ live. වගේම වචනේ තුලින් අපිට එළිදරව් කරනවා අපිට උගන්වනවා කොයි ආකාරයෙන්ද දෙවියන් වහන්සේට අවශ්‍ය කරන විදිහට අපි මේ පිට ජීවත් වෙන්න ඕනේ කොහොමද කියලා. Amen. Today the Word of God is a blessing for us. අද දවසේ දෙවියන් වහන්සේගේ වචනේ අද දවසේ අපිට ආශිර්වාදයක්ව තිබෙනවා. It's a blessing for our life. ඒ වගේම අද දවසේ අපේ ජීවිතවලට දේ වචනේ තුලින් ආශිර්වාද එනවා. But if you don't receive Jesus and believe in Jesus, the Word of God is going to judge you. මතක තබන්නේ වචනේට කීකරු වෙලා ජේසුස් වහන්සේ අපි අදාහගත්තේ නැත්නම් විශ්වාස කරේ නැත්නම් ඒ වචනේම ඔබට මට විරුද්ධව ලෝකයට විරුද්ධව වෙන්න යනවා. Because on that day there will be no words of mercy, but there will be words of judgment. මතක තබා ගන්න ඒ දවසේදී දෙවෙනි පැමිණීමේදී උනාසගේ වචනේ අපි පසුතැවීමකට පත් කරන්නේ නැහැ කරුණාව නැහැ. නමුත් විනාශ කරන්න විනිශ්චය කරන්න වචනේ පැමිණෙන්න යනවා ලෝකෙට. Amen. So today is the time to call Jesus because mercy is available. මතක තබන්න අද දවස තමයි උනාසගේ නාමය කියලා එන ජේසුස් වහන්සේ කියලා අපි ආමන්ත්‍රණය කරන්න ඕන වචනය ඒ වගේම අදා ගන්න ඕන නාමය. Amen. Don't leave this opportunity to go. ඒක නිසා අද දවසේ ඔබට මේ ලැබෙන වරප්‍රසාදය අතහැරලා යන්න එපා. Let me read another verse. 2 Corinthians 6:2. අපි බලමු වෙන පදයක් බලමු 2 කොරින්ති 6 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදය. 2 Corinthians 6:2. 2 කොරින්ති 6 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදය. For he says, in the time of my favor I helped you, and in the time of salvation I helped you. I tell you, now is the time of God's favor, now is the day of salvation. මක්නිසාද පිළිගත යුතු කාලයේදී නුඹට ඇහුම්කන් දුනමි. ගැලවීමේ දවසේදී නුඹට පිහිට උනමි. උන්වහන්සේ කියනසේක මෙන්න දැන් පරිගත් යුතු කාලය. මෙන්න දැන් ගැලවීමේ දවසේ උන්වහන්සේ ප්‍රකාශ කරනසේක. Amen. The word of God says, now, today is the time of salvation. දැන් දේ වචනේ කියන අද දවස තමයි ගැලවීම ලබාගත යුතු දවස කියලා. Don't say later, later, later. ඒක නිසා කියන්න එපා පස්සේ දේ කරමු කියලා කියන්න එපා. Because on that day, you will have no mercy. මතක තබන්නේ දෙවෙනි පැමිණීමේදී අපට මිනිසෙකුට කරුණාව ලැබෙන්නේ නැහැ උන්වහන්සේගෙන්. Now is the day of salvation. The choice is yours. අද දවස තමයි ගැලවීමේ දවස. ඒක ඔබ විසින් තීරණය කළ යුතු දෙයක්.
Call on the name of Jesus and be saved. ඒක නිසා ඔබ වචනය කියන ජේසුස් වහන්සේගේ නාමයට කතා කරන්න යාඥා කරන්න ඔබ ගැලවෙන්න ගලවන්න යනවා කියනවා. Now is the time of favor. Now is the time of mercy. Now is the time of salvation. අද දවස තමයි ගැලවීමේ දවස. එනම් සමාව දෙන්නව දවස පිළිගන්න දවස අද උන්වහන්සේ අපිව. Amen. Amen. Let's go back to Revelation chapter 19. අපි නැවත යමු එළිදරව් 19 වෙනි පරිච්ඡේදයට. Let's go to verse 16. අපි බලමු 16 වෙනි පදය. We'll see two more names of Jesus. අපිට දකින්න පුළුවන් මේ ස්ථානයේ ජේසුස් වහන්සේට තව නම් දෙකක් ආමන්ත්‍රණය කර තිබෙනවා. Revelation 19:16. අපි බලමු එළිදරව් 19 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදය. On his robe and on his thigh he has this name written, King of Kings and Lord of Lords. උන්වහන්සේගේ වස්ත්‍රයේදී කෙළවරෙහිදී රජුන්ගේ රජේ ස්වාමින්ගේ ස්වාමින් වහන්සේ යන නාමය ලියා තිබේ. Amen. When Jesus is coming riding on the white horse, we can see on his robe and on his thigh another name. දැන් උන්වහන්සේ සුදු අස්සේ අපිට වඩින්න යනවා. උන්වහන්සේ එන විට උන්වහන්සේගේ වස්ත්‍රවල නාම දෙකක් ලියවිලා තිබෙනවා. King of Kings and Lord of Lords. මේ වස්ත්‍රවල ලියවිලා තිබෙනවා රජුන්ගේ රජේ ස්වාමින්ගේ ස්වාමින්ය කියලා උන්වහන්සේගේ වස්ත්‍රවල ලියවිලා තිබෙනවා. Amen. And this is the name that he always deserved to have. මතක තබාගන්න මේ නාමය තමයි උන්වහන්සේට ආමන්ත්‍රණ කරන්න ඕන නාමය. උන්වහන්සේට කිය යුතු නාමය මේ නාමයයි හැම කෙනෙක්ම. Amen. When he was walking here on this earth, his own people, the people of Israel, they refused to recognize him as king. ඊශ්‍රායල් දේශයට උන්වහන්සේ ආවට පසුව පළවෙනි වතාවේ උන්වහන්සේව පිළිගත්තේ නැහැ. ඒ ජාතියම උන්වහන්සේ රජුන්ගේ රාජ්‍ය කියලා උන්වහන්සේව පිළිගත්තේ නැහැ. And when he was put on the cross, he was crucified, the Roman governor Pilate, ඒ ජේසුස් වහන්සේ කුරුසපත් කරන විට ඒ රෝමානු ආණ්ඩුවේ පිලාත් he put a sign above the cross and he wrote, "This is Jesus, the King of the Jews." ඒ කුරුසේ උඩ පත්‍රිකාවක් කියලා තිබ්බා. මේ යුදාවරුන්ගේ රජුරෝය කියලා කුරුසේට උඩින් ලියවිලා තිබුණා. And he did this in order to mock Jesus. ඒ දේ උන්වහන්සේට කරේ උන්වහන්සේට කවටකම් කරන පිණිස ලැජ්ජාවට පත් කරන පිණිස ඒ කුරුසේ උඩින් ලියවිලා තිබ්බා ඒ ආකාරයෙන්. I mean, but Jesus is far more than the King of Jews. මතක තබා ගන්න යුදෙවරුන්ගේ රජවරුන්ට වඩා අපේ ස්වාමී ජේසුස් වහන්සේ රජුන්ගේ රජව සිටිනවා කියලා. I mean, Jesus is the King of Kings and the Lord of Lords. නමුත් ජේසුස් වහන්සේ රජුන්ගේ රාජ්‍යය වගේම ස්වාමීවරුන්ගේ ස්වාමීන් වහන්සේ අපේ ජේසුස් වහන්සේ. Amen. And one day he is going to come in power and glory, and people will accept and see that he is the King of Kings and the Lord of Lords. නමුත් ආයේ ජේසුස් වහන්සේ මේ ලෝකෙට පැමිණෙන්න යනවා බලයෙන් ඒ වගේම පරාක්‍රමයෙන් රජුන්ගේ රජ ලෙස ස්වාමීන්ගේ ස්වාමී ලෙස හැම කෙනෙක්ම උන්වහන්සේව දකින්න යනවා ඒ ආකාරයෙන්ම. Amen. Amen. And that's why I want to make the question again. Have you bowed before the King of Kings and the Lord of Lords? ඒක නිසා දේවගත්තුමා අද දවසේ මේ ප්‍රශ්නේ නැවත අහනවා. ඔබ ස්වාමීන් වහන්සේ ඉදිරියේ නම් ස්වාමින්ගේ ස්වාමින් ඉදිරියේ ඔබගේ ධන දැන් නමනවද ඔබ? Have you received him in your heart? ඔබ දැන් ඒ රජුරුවන්ගේ ස්වාමීන් වහන්සේ ඔබගේ හදවතට ඔබ පිළි අරගෙන තිබෙනවද? ඔබ ලබාගෙන තිබෙනවද මේ රජුරුවන්ව? This is very important for you to know and act on it. ඒක ඉතා වැදගත් දෙයක් වෙන්නේ ඔබේ ජීවිතේට ඔබ උන්වහන්සේව පිළිගන්න එක තීරණය කරන එක අද දවසේ උන්වහන්සේව පිළිගන්නවද කියලා. Because what you do with Jesus today, it will determine what Jesus will do with you on that day. මතක තබන්න ආද උන්වහන්සේ ඔබ පිළිගන්න ආකාරයට ඔබ ගෞරවය දෙන ආකාරයටම උන්වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී ඒ ආකාරයෙන්ම ඔබට සිද්ධ වෙන්න ඕන. ඔබ ඒ දේ කරේ නැත්නම් ඒ ආකාරයෙන් ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ දෙවෙනි පැමිණීමේදී. I mean, I want to repeat it because I want you to understand it. නැවත ඒ වචන දේවගත්තුමා අපට ප්‍රකාශ කරනවා මක් නිසාද ඒක අපි මතක තබා ගත යුතුයි. ඉතා වැදගත්. What you do with Jesus today will determine what Jesus will do with you on that day. මතක තමයි අද දවසේ ඔබ ජේසුස් වහන්සේට කරන දේවල් කියන දේවල් පිළිගන්න ආකාරයටම අද දවසේ කරන දේවල් ඒ දවසේදී ඔබ ලබා ගන්න
වෙන ඒ ආකාරයෙන්ම උන්වහන්සේව දකින්න යනවා ඔබ. Amen. The choice is yours. ඒක තෝරා ගැනීම ඔබගේ මගේ වෙන්න යනවා. And you need to be ready because the king is coming. ඒක නිසා අපි සූදානම් විය යුතුයි. මක් නිසාද මේ රජුරෝ පැමිණෙන්න යනවා. Yes, the king is coming. ඔව් ඒක සත්‍යයි. ජේසුස් වහන්සේ රජුරෝ උන්වහන්සේ පැමිණෙන්න යනවා. And coming soon. ඒ වගේම උන්වහන්සේ ඉක්මනින් පැමිණෙන්න යනවා. Amen. 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 Okay, let's go to verse 14. අපි බලමු 19 14 වෙනි පදය. Revelation 19:14. අපි බලන්න යනවා එලිදර උදානමේ 14 වෙනි පදය. The armies of heaven were following him, riding on white horses and dressed in fine linen, white and clean. මේ ස්වර්ගයේ සිටින සේනාව සුදු පවිත්‍ර සිහින් වස්ත්‍ර ඇඳ සුදු අස්වැයන් පිට උන්වහන්සේ පස්සේ ගියෝය. Amen. When the king is coming, like any king, his army follows. හරියට මේ පිටින් රජුරෝ පිටිපස්සේ රජුරෝ යන විට හරියට ඒ හමුදා බටේ ඒ ආරක්ෂකයෝ පිටිපස්සේ යන ආකාරයට Every king has an army following, and Jesus is no exception. ඒ ආකාරයෙන්ම තමයි මේ රජවරු යද්දී ඒ රජවරු ආවරණය ආරක්ෂා කරන්න යනවා පිටිපස්සේ හමුදාව බටයෝ. But his army is of special nature. නමුත් ජේසුස් වහන්සේ සමග එන්න අය ගොඩක් වෙන ආකාරයකින් ඔවුන් සෑදී සිටින වෙන ආකාරයකින්. Who is this? Who is in this army? කවුද මේ ජේසුස් වහන්සේ පිටිපස්සෙන් එන මේ සේනාව? Here you can read or listen to different interpretation, different explanations. ඔබ මේ දේ බලන විට ඔබට විවිධාකාර ලෙස තේරුම් ගන්න පුළුවන් විවිධාකාර පැහැදිලි කිරීම ඔබ දැකලා ඇති අසලා ඇති. I believe possibly this army is composed by angels and the Christian believers that died and are in heaven. හරියට මේ දේවගැතුමා කියන හරියට කිතුනුව ජේසුස් වහන්සේ තුල මිය ගිය අය ඒ ආකාරයෙන් දේව දූතයෝ වගේ එන්න පුළුවන් ඒ ආකාරයෙන්. And if this is the true explanation, ඒක සත්‍යය පැහැදිලි කිරීම නම් I believe the Christians, the true Christians are the ones riding on the horses, because I don't think the angels need to ride on horses. ඒක නිසා දේවගැතුමාට ඒක පැහැදිලි කරන්න පුළුවන් දේව දූතයෝ ඒ අස්වැය පිටින් ඉඳ ගන්න යන්නේ නැහැ. ඒ කිතුනුව ජේසුස් වහන්සේ තුල ජීවිත පූජා කර ඒ ශුද්ධවන්තයෝ ඒ අස්වැය පිට ඉඳගෙන උන්වහන්සේට පිටිපස්සෙන් ඉන්නවා කියලා උන්වහන්සේ ඉදිරියෙන් සිටිනවා කියලා. You may ask me who are angels in this army. ඇයි ඒ දේව දූතයෝ මේ සේනාව වෙලා සිටින්නේ කියලා අහන්න පුළුවන්. Well, Jesus says so. මක් නිසාද ජේසුස් වහන්සේ දකින්නවා. Let's go to Matthew 16:27. Matthew 16:27. අපි බලමු සුද්ධ මතෙව් 16 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදය. For the Son of Man is going to come in his Father's glory with his angels, and then he will reward each person according to what he has done. සුද්ධ මතෙව් 16:27 මක් නිසාද මනුස්ස පුත්‍රයා තම පියාණන් වහන්සේගේ තේජසින් යුක්තව තමන් දූතයන් සමග එන්නෝය. එකල උන්වහන්සේ එකිනෙකාට තම තමාගේ ක්‍රියාවෙන් ලෙස විපාක දෙනසේක. Amen. He will come in God's glory, and the angels will come with him. උන්වහන්සේ ඊට මහිමේ යුක්තව දේව දූතයන් සමග එනවා කියලා සටහන් වෙලා තිබෙනවා. That's why I believe there will be angels in this army. ඒක නිසා දේවගැතුමා විශ්වාස කරන මේ සේනාව උන්වහන්සේ දෙවෙනි පැමිණීමේදී ඒ දේව දූතයෝ උන්වහන්සේ සමග සිටිනවා කියලා. Amen. And you may ask me, why will be the faithful Christians following Jesus as he's coming back? ඇයි ඔබ අහන්න පුළුවන් ඇයි මේ විශ්වාසවන්ත කිතුණුව උන්වහන්සේ තුල මියගේ උන්වහන්සේ සමග සිටින උන්වහන්සේ සමග නැවතෙන්නේ නැත්තේ ඇයි කියලා. And let us go and see why. Let's go to 1 Thessalonians 4:14. අපි බලමු 1 තෙසලෝනික 4 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය. 1 Thessalonians 4:14. We believe that Jesus died and rose again, and so we believe that God
will bring with Jesus those who have fallen asleep in him. මාක්නිසාද යේසුස් වහන්සේ මැරි නැවත නැගිටුණා සේක්යයි අපි දනිමු නම් එසේම දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කරුණු කොටගෙන සැතපී සිටින්නන් උන්වහන්සේ සමග ගෙනෙනසේක. Amen. Those that have asleep in him, it means they died. They are the Christians who died. ඒකේ තේරුම තමයි උන්වහන්සේ සමග සැතපීලා සිටින අය, කිතුනුව මැරි සිටින අය, නිදාගෙන සිටින අය කියලා ලියවිලා තිබෙනවා. But in Jesus, we don't die, we fall asleep. මතක තබා ගන්න යේසුස් වහන්සේ තුල අපි සිටින විට මැරිලා නැහැ, අපි නිදාගෙන සිටිනවා කියනවා. We fall asleep and we go to the other life. අපි මේ ජීවිතය අතහැරලා අපේ අනිත් ජීවිතේ ආත්මික ජීවිතයට අපි යනවා. We are with God there. එතන දෙවියන් වහන්සේ සිටිනවා, අපි දෙවියන් වහන්සේ සමග සිටිනවා. And when Jesus is coming back, we will be raised up. යේසුස් වහන්සේ නැවත එන්නේ යදී අපි නැකිටවන්න යනවා. And I will explain in the coming weeks how this will happen. දෙවියන්තුමා එන සත්‍ය වෙලා අපිට පැහැදිලි කරන්න යනවා කොයි ආකාරයෙන් දේ සිද්ධ වෙන්නේ කියලා. And we will follow Jesus coming back. ඒ වගේම අපි යේසුස් වහන්සේව අනුගමනය කරන්න යන උන්වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී උන්වහන්සේ සමග එන්න යනවා. Amen. This is what will happen with those Christians that died being faithful in Jesus. මේ දේ තමයි සිද්ධ වෙන්නේ යන්නේ විශ්වාසවන්ත කිතුණුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල මිය ගිය අයට. You may ask me, okay, if at the time of the coming of Jesus, there are Christians on this earth, if he comes tomorrow, සමහර විට ඔබ අහන්න පුළුවන් මේ යේසුස් වහන්සේ නැවත සමහරට හෙට දවසේ එන විට ජීවතුන් අතර සිටින කිතුණුවන්ට how about us? කොහොමද මොකද අපිට වෙන්න යන්නේ? Well, I will explain this again in the coming weeks. We are going to be caught up and meet him as he is coming. දේවගතුමා අපට සත්‍ය වෙලා අපිට මේ දේවල් පැහැදිලි කරන්න යනවා. අපි මිහි පිට සිටින කිතුණුව අපි උන්වහන්සේව මුණ ගැහෙන්න එන ආකාශ මණ්ඩපෙට ඉහළට එසවෙන්න යනවා. That is why I want to explain stage by stage. Now we are at the stage of heaven. ඒක නිසා දේවගතුමා අපිට පියවරෙන් පියවරට පැහැදිලි කරන්න යනවා කියලා. දැන් අපි දකින්නේ ස්වර්ගයේ පින්තූරයයි. We are here. When Jesus starts coming nearer, then I will tell you what will happen. දැන් අපි මේ මිහි පිට සිටින්නේ අපි පහත සිට උන්වහන්සේ එන විට අපි බලන්න යන කොයි ආකාරයෙන්ද අපිට මොනවද වෙන්න යන්නේ කියලා. But have it in mind. නමුත් ඒක මානසයේ නම් මතකේ තබා ගන්න. Amen. Amen. So Jesus is coming and the army of heaven, the saints, the holy people of God that were asleep will be raised up and come with him with the angels. ඒක නිසා ජේසුස් වහන්සේ දෙවෙනි පැමිණීම උන්වහන්සේ එන්න යනවා අනිවාර්යයෙන්ම. ඒ වගේම උන්වහන්සේගේ සේනාව සමග උන්වහන්සේට පිටුපසින් ඒ ශුද්ධ සෙනඟ ක්‍රිස්තුස් වහන්සේ තුල මිය ගිය අය උන්වහන්සේ සමග උන්වහන්සේ අනුගමනය කරමින් උන්වහන්සේ සමග එන්න යනවා. And notice how they are dressed up. ඔබ ඔච්චර බලන්න පොඩ්ඩක් නැවතිලා කොයි ආකාරයෙන්ද ඔවුන්ගේ වස්ත්‍ර ඔවුන් සූදානම්ව පැනඳගෙන සිටින මොන වගේ වස්ත්‍රද කියලා. Fine linen, white and clean. ඒ වගේම සුදු සිහින් ඒ වස්ත්‍ර වලින් ඔවුන් සැරසී සිටිනවා කියනවා. So they will be in bright white clothes. ඔවුන් හරියට ඒ සුදු වස්ත්‍ර වලින් සැරසී සිටිනවා පවිත්‍ර වස්ත්‍ර. Amen. Amen. And if we read in Revelation, before we can see that the angels, when they have a special position, they are dressed in white. ඒ වගේම අපිට දකින්න පුළුවන් ඒ දේව දූතයන්ට යම් කිසි සේවයක් දෙවියන් වහන්සේ දෙනවා නම් ඔවුන් පෙනී සිටිනවා නම් අපිට මේ වචනය තුලින් දකින්න පුළුවන් මේ ආකාරයෙන් තමයි දේව දූතයොත් මේ වස්ත්‍ර පැනඳගෙන සිටින්නේ. And the Christians will be dressed in white, showing the righteousness, the pure righteousness of Jesus. ඒක නිසා මේ කිතුණුවත් මේ ආකාරයෙන් වස්ත්‍ර ඇඳගෙන සිටිනවා දෙවියන් වහන්සේගේ ශුද්ධකම ප්‍රකාශ කරන පිණිස ඒ ධර්මිෂ්ඨ වූ සුද්ධ පවිත්‍ර වස්ත්‍ර ඇඳගෙන සිටිනවා දෙවෙනි පැමිණීමේදී. So one is the clothes. The second thing to notice of this army, පළවෙනි දේ තමයි මේ වස්ත්‍ර ඇඳගෙන ඒ වගේම ඒ සේනාවේ අනිත් දේ තමයි අපි මතක තබා ගන්න යුතු දේ. is that they have no weapons.
ඔවුන්ට කිසිම ආයුධයක් ඔවුන්ගේ අතේ නැහැ මේ සේනාවට. You may tell me how you send an army without weapons. ඔබ දේවගැතුමාට කියන්න පුළුවන් හමුදාවක් අපි කොහොමද පිටත් කරාරින්නේ ආයුධ නැතුව යුද්ධ කරන්න. But remember, this is the army of Jesus. නමුත් මතක තබා ගන්න මේ ජේසුස් වහන්සේගේ සේනාව හමුදාව කියලා. Jesus, the King of Kings and the Lord of Lords, does all the fighting. There is no need for anybody else to මතක fight. තබා ගන්න අපේ ජේසුස් වහන්සේ රජුන්ගේ රජ ස්වාමීන්ගේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ තමයි යුද්ධය කරන්නේ. උන්වහන්සේගේ ඒ දේව දූතයන්ට අවශ්‍ය නැහැ යුද්ධ කරන්න ඔහුගේ අතුරු එක්ක. Yes, Christ is going to do the fighting. මතක තබා ගන්න ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි සම්පූර්ණ තනියම යුද්ධය පාලනය කරන්න යන්නේ යුද්ධ කරන්න යන්නේ. And the army is just following him. නම් මේ සේනාව මොකද කරන්නේ උන්වහන්සේව අනුගමනය කරනවා විතරයි උන්වහන්සේගේ පිටිපස්සේ උන්වහන්සේ සමග එනවා විතරයි. Jesus will be going in front on the white horse, the army behind. ජේසුස් වහන්සේ මේ සුදු අස්සයගේ පිටේ නැගලා ඉදිරියෙන් ගමන් කරන්න යනවා උන්වහන්සේගේ අනිත් සේනාව පිටිපස්සෙන් සිටිනවා. He will lead the way. He will show the way. උන්වහන්සේ පෙන්නනවා මාර්ගය කොයි ආකාරයෙන්ද කියලා. He will fight and have victory. උන්වහන්සේ සටන් කළා උන්වහන්සේ සම්පූර්ණ ජය උන්වහන්සේගේ අතට ලබා ගන්නවා. And the army will be just spectators, observers. ඒ ආමි උන්වහන්සේ සමග සිටින සේනාව උන්වහන්සේ කරන දේ දකින්නවා ඒ ජයත් ඔවුන් ලබා ගන්න උන්වහන්සේ සමග. I mean, in this life today, God is fighting for us. මේ ජීවිතේත් අපි ජීවත් වෙන කාලේ කවුද යුද්ධ කරන්නේ? ජේසුස් වහන්සේ නා අපේ දෙවියන් වහන්සේ අප උදෙසා සටන් කරන්නා උතනන් වහන්සේ. I mean, Jesus wins the battles for us. The battle is the Lord's. ජේසුස් වහන්සේ අප වෙනුවෙන් ජය ගත්තා. යුද්ධේ ජේසුස් වහන්සේයි උන්වහන්සේ යුද්ධයෙන් ජය ගත්තා අප උදෙසා. I mean, as it is now, it will be then as well. ඒක නිසා අපේ ජීවිතවල ජය ලබා දුන්නේ උන්වහන්සේමයි. ඒ දවසේදීත් අපිට සම්පූර්ණ ජය හිමි කර දෙන්නේ ජේසුස් වහන්සේමයි. I mean, Jesus does not need our help, our assistance to do anything. ජේසුස් වහන්සේට අවශ්‍ය නැහැ අපේ කිසි උපකාරයක්වත් අපගේ අපි හිතන දේවල් උන්වහන්සේට අවශ්‍ය නැහැ උන්වහන්සේට යුද්ධ කරන්න. The first time he did not need our assistance, our help, in order to give us salvation. ඒක නිසා පළවෙනි වතාවේ වගේ ජේසුස් වහන්සේට අවශ්‍ය වුණේ අපේ මනුස්සයාගේ උපකාරය, මනුස්සයාගේ ශක්තිය මේ ලෝකේ අප වෙනුවෙන් ජය ලබා ගන්න උන්වහන්සේට අපිව අවශ්‍ය වුණේ නැහැ. And the second time he does not need our help in order to have victory. දෙවෙනි පැමිණීමේදී උන්වහන්සේට මේ යුද්ධයෙන් ජය ගන්න අපගේ උපකාර දෙවියන් වහන්සේට නම් ජේසුස් වහන්සේට අවශ්‍ය නැහැ. He will do the fighting. උන්වහන්සේ සටන් කරන්නා උතනන් වහන්සේ. Remember, he is dressed in a robe dipped in blood. ඒක අපිට දකින්න පුළුවන් උන්වහන්සේගේ වස්ත්‍රය ලේබලින් පැතිරිලා තිබුණා කියනවා. And he will press the people like the wine press of the anger of God. හරියට මිදි පාගනවා වගේ මිනිස්සෙක් උන්වහන්සේගේ පරිගැනීමේ දවසේදී උන්වහන්සේ ජාතීන්ව පාගනවා කියනවා ලේ වැగిරලා යන්න යනවා කියන උන්වහන්සේගේ ඒ උදාස් දවසේදී. I mean, the enemies of God will be crushed this way. මේ ආකාරයෙන් තමයි දෙවියන් වහන්සේගේ සතුරන් විනාශ කරන්න යන ආකාරයෙන් මේ විදිහට තමයි සිද්ධ වෙන්න යන්නේ. With the breath of his mouth and with the sword that comes out of his mouth. උන්වහන්සේගේ මුඛයෙන් ඒ දෙමුවත් කඩුවක් මෙන් වීතිලා යනවා කැපී යනවා ඒ වචනය තුලින් විනාශ වෙන්න යන උන්වහන්සේගේ මුඛයෙන් ගින්නක් නික්මෙන්න යනවා. I mean, so the army of heaven is more there just like a parade to come with the glory of Jesus. හරියට ඒ ස්වර්ගයේ සේනාව හරියට පෙළපාලියක් යනවා වගේ උන්වහන්සේට පිටිපස්සෙන් ඒ කොහොමද කියන්නේ ගායනා කරමින් ඒ උන්වහන්සේට පිටිපස්සෙන් පෙළපාලියක් වගේ එනවා ඒ ජය ලබා ගන්න. I mean, so if you love God, if you follow God, if you have accepted Jesus in your heart, ඔබ දෙවියන් වහන්සේට ආදරය නම් දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා නම් උන්වහන්සේව පිළිගන්නවා නම් අද දවසේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අද දවසේ ඔබේ හදවතට පිළිගන්නවා නම් and one day you leave from this earth, ඔබ එක දවසක මේ ලෝකයේ අතහැරලා යන්න යනවා. remember you will come back again with Jesus. මතක තබා ගන්න ජේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී මේ ලෝකෙට ජේසුස් වහන්සේ සමග ඔබ නැවත මේ ලෝකෙට පැමිණෙන්න යනවා. You will be raised up and come back with Jesus. ඔබ නැවත නැගිටලා ජේසුස් වහන්සේ සමග මේ ලෝකෙට එන්න යනවා නැවත. Amen, amen, amen. So when we read these things, they sound like fantastic things. හරියට අපිට මේ දේවල් අපි අසන විට බලන විට නිකන් සාමාන්‍ය අමුතු දේවල් වගේ අපේ මනසට දැනෙන්න පුළුවන්.
But whatever I said, it is true and will happen. අද දවසේ දේව වචනය තුලින් දේව ගැතිතුමා අපට ප්‍රකාශ කර හැමදේම සත්‍යයි. ඒ කියපු ආකාරයට ලියා තිබෙන ආකාරයට එක දවසක සිද්ධ වෙන්න යනවාමයි. Amen. Not because I said that, because the word of God says that. මක් නිසාද ඒ සිද්ධ වෙන්නේ යන්නේ දේව ගැතිතුමා කියපු නිසා නෙමෙයි දේව වචනේ මේ ආකාරයට සටහන් වෙලා තිබෙනවා ලියවිලා තිබෙනවා ඒ ආකාරයටම සිද්ධ වෙන්න යනවා. Amen. So Jesus is coming back. ඒක නිසා මතක තබන්න ජේසුස් වහන්සේ නැවත මේ ලෝකෙට පැමිණෙන්න යනවා. Check your life. ඒක නිසා ඔබේ ජීවිත ඔබ පරීක්ෂා කර බලන්න. Do you follow Jesus with all your heart? ඔබගේ මුළු හදවතින්ම ජේසුස් වහන්සේට ඔබ කීකරුව ගමන් කරනවද? Do you love Jesus with all your ඒ heart? වගේම ඔබේ මුළු හදවත තුලින් උන්වහන්සේට ප්‍රේම කරනවද ඔබ? Do you obey Jesus with all your heart? ඒ වගේම ඔබේ මුළු හදවතින් උන්වහන්සේගේ වචනයට ඔබ කීකරු වෙනවද යටත් වෙනවද උන්වහන්සේට? If yes, then you will witness the victory of Jesus as he comes back. ඒ වගේම ඔබ ඒ ආකාරයෙන් සිටිනවා නම් උන්වහන්සේගේ ජය උන්වහන්සේ ලබා ගන්න ජය උන්වහන්සේ සමගම ඔබ ලබා ගන්න යනවා. Amen. But on the other hand, if you don't know Jesus and you don't love him with all your heart, අනිත් අතින් බැලුවොත් ඔබ උන්වහන්සේට ආදරේ නැත්නම් ඔබගේ හදවතින් උන්වහන්සේව පිළි අරගෙන නැත්නම් now is the time to repent from your sins. ඒක තමයි අද දවස් තමයි කාලය අද දවස් තමයි දවස ඔබේ පාපයට ඔබ පසුතැවෙන එක. To believe in Jesus with all your heart. ඒ වගේම ඔබේ මුළුම හදවතින් ජේසුස් වහන්සේව විශ්වාස කරන එක. And to accept him in your heart. ඒ වගේම ඔබේ හදවතට උන්වහන්සේව පිළිගන්න එක. Because that day, if you don't do this, you will face him as the King of Kings coming with the wrath of God against you. මේ ආකාරයෙන් ඔබ පසුතැවිලා අද දවසේ ජේසුස් වහන්සේව පිළිගත්තේ නැත්නම් දෙවෙනි දවසේදී ජේසුස් දෙවෙනි පාර ජේසුස් වහන්සේ පැමිණෙන්න යන විට ඔබ උන්වහන්සේ ඔබ දකින්න යන්නේ හරියට පලි ගන්න කෙනෙක් වගේ ඔබෙන් මගේ පලි ගන්න ජේසුස් වහන්සේ පැමිණෙන්න යනවා. Amen. Amen. So let us see the whole picture of the coming of Jesus back and let us read together verses 11 until 16. Revelation 19:11 to 16. අද දවසේ අපි බලමු මේ දර්ශනය හරියට මේ පින්තූරේ දේ වචනය අනුව අපි බලමු එලිදරව් පොතේ 11 සිට 16 දක්වා අපි බලමු ඔක්කොම එකට අපි කියවමු. And try to imagine as you say it. ඔබ ඒක කියවන විට ඔබ බලන විට ඔබ ඒක තේරුම් කරගන්න උත්සාහ කරන්න. I will read it in English and then you read it in your language loud, everybody. අපි හැම කෙනෙම දේවගැතුමා කියුවට පස්සේ අපේ භාෂාවල වලින් අපි ඒකට කියමු. Revelation 19, I start with verse 11. I saw heaven standing open, and there before me was a white horse whose rider is called Faithful and True. With justice he judges and makes war. අපි 11 වෙනි පදයේ ඔක්කොම එකට කියවමු. එවිට ස්වර්ගයේ හරි තිබෙනවා දුටුමි. බලව සුදු අස්සෙක් සිටියේය. විශ්වාසය සැබෑයයි කියනු ලැබූ තරණ වාසයේ පිට වැඩ වූසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් විනිශ්චයත් යුද්ධයත් කරනසේක. Amen. Verse 12. His eyes are like blazing fire, and on his head are many crowns. He has the name written on him that no one knows but he himself. 12 වෙනි පදේ උන්වහන්සේගේ ඇස් කිනිදැල්ලක්ය. උන්වහන්සේගේ ඉසේ බොහෝ මකුළු තිබේ. උන්වහන්සේම මිස අන් කිසි කෙනෙක් නොදන්නා වූ නමක් උන්වහන්සේට ලියා තිබේ. Amen. 13. He is dressed in a robe dipped in blood, and his name is the word of God. තවද උන්වහන්සේගේ ඉතුරු ලැබූ වස්ත්‍රයක් පැළඳ සිටිසේක. උන්වහන්සේගේ නාමය දෙවියන් වහන්සේගේ වාක්‍ය අනුවයි කියනු ලැබේ. 14. The armies of heaven were following him, riding on white horses and dressed in fine linen, white and clean. ස්වර්ගයේ සිටින සේනාව සුදු පවිත්‍ර සිහින් වස්ත්‍ර ඇඳ සුදු අස්වැම් පිට උන්වහන්සේ පස්සේ ගියෝය. Amen. 15. Out of his mouth comes a sharp sword with which to strike down the nations. He will rule them with an iron scepter. He treats the winepress of the fury of the wrath of God Almighty. ජාතින්ට පහර දෙන පිණිස උන්වහන්සේගේ මුඛයෙන් තිවුණු කඩුවක් නික්මේ. උන්වහන්සේ යදකින් ඔහු ආණ්ඩු කරනසේක. උන්වහන්සේ සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ කෝපයේ උදාස නැමැති මුද්‍රික පැස මඩිනසේක.
Amen. And 16, on his robe and on his thigh, he has this name written, King of Kings and Lord of Lords. උන්වහන්සේගේ වස්ත්‍රයේ කෙළවරෙහිද රජවරුන්ගේ රජ ස්වාමිවරුන්ගේ ස්වාමීන් වහන්සේ යන නම ලියා තිබේ. Amen. Amen. The only thing I can say, and I want us to say it together. එක දෙයයි දේවගැතුමාට කියන්න තියෙන්නේ. ඒ දේ අපිත් එකට කියනවට දේවගැතුමා කැමතියි. Amen. Come, Lord Jesus. ආමේන්. අපේ ස්වාමීන් වහන්සේ වඩින්න අපි කියමු. Let us say it together. අපි එකට කියමු ආමේන්. අපේ ස්වාමීන් වහන්සේ වඩින්න. Amen. Let us pray. අපි යාඥා කරමු. අපි නැකිට යාඥා කරමු. ආමේන්. Lord Jesus, you are the glorious God. අපේ ස්වාමියෝ ජේසුස් වහන්සේ ඔබ සර්ව පරාක්‍රම වූ දෙවියන් වහන්සේ. You are the one who was and is to come. ඔබ තමා සිටියා වූ සිටින්නා වූ මතු සිටින එකම තැනන් වහන්සේ ඔබයි ස්වාමීන් වහන්සේ. Thank you that you are faithful and true in your promises and in your word. වහන්සේ ස්තුති ඔබේ වචනයට ඔබ විශ්වාසවන්ත වූ එකම තැනන් වහන්සේ සත්‍ය වූ තැනන් වහන්සේ ඔබයි පියාණනි. Lord, thank you because you are the word of God. අපි ඔබට ස්තුතිවන්ත වෙනවා ඔබ තමා දෙවියන් වහන්සේගේ වාක්‍ය අනුව ස්වාමීන් වහන්සේ. Lord, we thank you because you are the King of Kings and the Lord of Lords. අපි ඔබට ස්තුතිවන්ත වෙනවා ඔබ ස්වාමීන්ගේ ස්වාමීන් වහන්සේ ඔබ රජවරුන්ගේ රජුරුවන් වහන්සේ ඔබයි ස්වාමිනී. Lord, we thank you because today we live in the time of mercy. අපි ඔබට ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපි ජීවත් වෙනවා කරුණාවේ කාලේ අපි ජීවත් වෙන නිසා. Today we can call on your name and be saved. අද දවසේ අපි ඔබේ නාමය කියා යාඥා කරන විට අපි ගැලවෙන්න යනවා ස්වාමීන් වහන්සේ. Thank you for your love and your mercy and your grace. ඔබ වහන්සේට ස්තුති ඔබේ ප්‍රේමය නිසා ඔබේ කරුණාව නිසා ඔබ වහන්සේ අපට කරන ආදරය නිසා ස්තුතියි. Lord, we want to be among the people that will be in your army on that day. ස්වාමීන් වහන්සේ අපට අවශ්‍යයි ඔබ වහන්සේන දවසේදී ඔබගේ ඒ සේනාවේ කෙනෙක් වෙන්න ස්වාමීන් වහන්සේ. And we want to rejoice as we see your victory. අපි ප්‍රීති වෙන්නවා ඔබ ජය ගන්න විට ස්වාමීන් වහන්සේ සියලු ජාග්‍රහණය ඔබ ලබන විට අපි ප්‍රීති වෙන්නවා ඒ දවසේදී. So Lord, check our hearts. ඔව් ස්වාමීනි දැන් අපේ හදවත් සෝදිසි කර බැලුව මැනව. We want to be sure that we will be with you on that day. ස්වාමීනි අපට අවශ්‍යයි ඇත්තටම තේරුම් ගන්න වටහා ගන්න ඒ දවසේදී අපි ඔබ සමග සිටින්න යනවා කියලා ස්වාමීන් වහන්සේ අනිවාර්යයෙන්ම. And Lord, if there are people that really don't know you and don't trust you and don't believe in you with all their hearts, ස්වාමීන් වහන්සේ අද දවසේ මිනිස්සු සිටිනවා ස්වාමීන් වහන්සේ ඔබ ගැන දන්නේ නැහැ ඔබ පිළි අරගෙන නැහැ උන්ගේ හදවත් වලට ස්වාමීන් වහන්සේ. as they hear these words, අද දවසේ මේ වචනේ උන්ට ඇසෙන විට ස්වාමීන් වහන්සේ as they understand that you are coming again in power and glory, ඒ වගේම අද දවසේ වචනේ තුලින් උන්ට ඇසෙන විට ඔබ බලයෙන් ඒ වගේම පරාක්‍රමේ නැවත මේ ලෝකේ විනිශ්චය කරන්න එනවා කියලා දැනගන්නට ඇහෙන විට ස්වාමීනි. let them repent and put their trust in you, Lord. ස්වාමීන් වහන්සේ උන්ට උපකාර කරන්න පසුතැවිලා උන්ගේ මුළු ඇදහිල්ල උන්ගේ හදවත් වලින් ඔබ මත තබන්න. Because now is the day of salvation. ආකිතා දවස තමයි ස්වාමීන් වහන්සේ පසුතැවෙන්න යුතු කාලය. Now is the day of favor. අද දවස තමයි ස්වාමීන් වහන්සේ කරුණාව දෙන්නා වූ ඒ දවස. And Lord, thank you because we are still in this day of mercy. අපි ඔබට ස්තුතිවන්ත වෙනවා තාමත් මේ කරුණාවේ කාලේ අපි ජීවත් වෙන නිසා. Help us to be prepared and rejoice when we see you coming again, Lord. ස්වාමීන් වහන්සේ අපට උපකාර කරන්න ස්වාමීන් වහන්සේ ඔබ නැවත එන විට අපිට ප්‍රීති වෙන්න ඒ දේ දකින්න ස්වාමීන් වහන්සේ. And we give glory to your name. දැන් අපි ඔබට සියලු මහිමය දෙනවා ස්වාමීන් වහන්සේ. ආමේන්. Glory to the King of Kings and the Lord of Lords. Amen, amen, amen.